අයබෝන් අපි කතා කරා ප්‍රජනනයේ පාඩමේ 14 වෙනි යුනිට් එකේ පළවෙනි කොටස් ටික පුතේ කතා කරගෙන ආවා. ඒකදී අලිංගික ප්‍රජනනය සම්පූර්ණයෙන් ඉවර කරා. පටන් ගන්න තියෙනවා අපිට ලිංගික ප්‍රජනනය. ඒකේ මුල් කොටස පටන් ගන්නවා අපි අද ශාක වල ලිංගික ප්‍රජනනය. මේ දවස්වල ඉස්කෝලේ පටන් ගන්න තියෙන්නේ. ගොල්ලෝ සාමාන්‍ය සුපුරුදු විදියට වැඩ කටයුතු කරගෙන යනවා ඇති. අර්බුදකාරී තත්ත්වයන් මත ඉඳගෙන දුෂ්කරතාවයන් මත ඉඳගෙන ඔයගොල්ලෝ වැඩේ කරන් යනවා ඇති. අඩුපාඩු අපි ටිකක් දරාගමු. දරාගෙන අපි මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. පුළුවන් උපරම කැපකිරීම ඔයගොල්ලෝ විසින් කරගන්න. ඔයගොල්ලන්ගේ කාර්යභාර ඔයගොල්ලෝ ඉෂ්ට කරගන්න ඕනේ හින්දා. කාලය සමග දේවල් විසඳෙයි. තමයි. ජීවිතවල ඔහම එක එක ගුණාටු වෙනවා. අපි බලාපොරොත්තු නොවන විදිහේ ගුණාටු ජීවිතවලට එනවා. ජීවිතය කියලා කියන්නේ එහෙම ගුණාටු වලට මුහුණ දෙන එකක්. අපි මේ ජීවිත කියන ගංගාවේ ඉස්සරහට යන මේ දියබ කඩාගෙන යන නැවියෝ නම් ඉතින් දක්ෂ නැවියෙක් වෙන්න ඕනි. මේ මොහොතේ නැව ධම්මඩ පස්සේ එන ඕන බාධකයකට මුහුණ දෙන්න තරම් අපි ශක්තිමත් ඒ වගේම ප්‍රඥාවන්ත ධෛර්යමත් නැවියෙක් වෙන්න ඕන. ඒ මොනොතින් අවසාන දියම් වෙනකම්ම අපිට මේ නැව ගෙනියන්න පුළුවන්. ජීවිත කියන නෞකාව තමන්ගේ අවසාන ඉෂ්ට කර ගැනීම උදෙසා එමත් නැත්නම් ජයග්‍රහණය කියන ජීවිතේ ජයග්‍රහණය කියන උදෙසා යන්න නම් අපි ඒ විදි නාවිකයෙක් වෙන්න ඕනේ. යම් කිසි ගැටීමක් ආවට පස්සේ මත් නැත්නම් දුර්වලතාවයක් ආවට පස්සේ බාහිර බලපෑමක් ආවට පස්සේ අනේ තවත් නම් බෑ මට එපා වෙලා තියෙන්නේ කලකිරලා තියෙන්නේ මටමයි මේව වෙන්නේ ඔය ආදී වශයෙන් දේවල් කියලා ජීවිතය අතහැරලා දාන කෙනෙක් නම් එයා දක්ෂ නැවියෙක් වෙන්න දෙයක් නැහැ. දැන් දක්ෂ නැවියෙක් කියලා කියන්නේ මූදට නැව ධම්මඩ පස්සේ ඕනම විදිහේ බාධාවක් අටසේ බාධාවට ඉතා හොඳින් සාර්ථක මුහුණ දෙන්න පුළුවන් කෙනාට. මේ නැව මොහොතවත් නොවේ ආරක්ෂා කරන්න පුළුවන් කෙනාට. අවසාන මොහොතේදී නැව දාලා යන්න නැති කෙනාට. ඒක තමයි දක්ෂ නැවියෙක් කියලා කියන්නේ. ඒක ඔයගොල්ලන්ගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ ඒ වගේ ගැටීම් හැලහැප්පීම් වෙනවා. ජීවිතය කියලා කියන්නේ එහෙම එකක්. හැලහැප්පීම් නැති, කිසිම බාධාවක් නැති, කිසිම කරදරයක් නැති, ලෙඩක් දුකක් නැති එහෙම ජීවිත හොයන්න බෑ ලෝකේ. එහෙම ජීවිත බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ පුතේ ෆැන්ටසි වල තියෙන ඒවා. මතලා සුරංගනා කතාවල තමයි ඒවා තිබ්බේ. හිතුව පැතුව හැමදේම හම්බුණා. ඉපුදු දවසක් රාජ සම්පත් හම්බුණා. ඒ පුතේ සුරංගනා කතාවල තිබ්බේ ඒවා. යරෙන්න එහෙම ජීවිත ලෝකේ නැහැ. ජීවිතය කියලා කියන්නේම ගැටලු. ජීවිතය කියන්නේ ප්‍රශ්නයක්, ගැටලුවක්. මෙන්න මේ ගැටලුවට උත්තර ලියන එකයි ජීවිතය කරන්නේ. ඒ ගැටලු එක එක විදිහේ ගැටලු. මේකට සමාජ ගැටලු වෙනවා. එතකොට පෞලෙන් ගැටලු වෙනවා. සම්බන්ධතාව වලින් ගැටලු වෙනවා. සම්බන්ධතාව වලින් ගැටලු වෙනවා. බාහිර පුද්ගලයන්ගෙන් ගැටලු වෙනවා. මූල්‍යමය ගැටලු වෙනවා. ස්වාභාවික ගැටලු වෙනවා. ඔතේ ඔවත් එක තමයි ජීවිතය යන්න තියෙන්නේ. ජීවිතය කියලා කියන්නේ මගේ පුතේ තනිකරම කඳුළු කල්දේරමක දාපු සතුට අවුන්ෂයක් දාලා දිය කරලා අදපු එකට. මේ කඳුළු කල්දේරම පුතේ පීනුතුන් විතරයි අර සතුට අවුන්ෂයක් දවා ගන්න පුළුවන්. ඉතින් කොයි වෙලාවකවත් මේ කඳුළු කල්දේරම සතුට කල්දේරමක් විතර දකින්න එපා. ඒක කඳුළු කල්දේරමක් විතර දකින්න. ඒ කඳුළු කල්දේරම ඇතුලේ කොහේ හරි කරක සතුට අවුන්ෂයක් තියනවා කියලා මතක තියාගන්න. අන්නේ සතුට අවුන්ෂය වගේ නෑ.
එනේ සතුරාමස හම්බෙච්ච දවස තමන්ට හිතනවා තමන් ආපු මග හරි කියලා. ඒකට කොයි වෙලාවකවත් ජීවිතේ තියෙන බාධක ආශ්‍රය ඕගොල්ලන්ගේ ජීවිත වටන්න ගන්න එපා. රටේ තියෙන ප්‍රශ්න අමුවේ අනේ මට මේක වුණා මේක මෙහෙම වුණා කොරෝනා තිබ්බා කොරෝනා ඉන්න මෙහෙම වුණා ඒ කාලේ ඉගෙනුවේ නැහැ. මේක නෙවෙයි පුතේ කතන්දර. ඔයගොල්ලෝ ඒ කාලේ ඔයගොල්ලෝ වෙන මොනවාද කරේ කියන එකයි ප්‍රශ්නේ. මේ කාලේ ඔයගොල්ලන්ට ආපු මේ සමාජ ස්වභාවයෙන් ගැටලුවට ඔයගොල්ලෝ මුහුණ දුන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. එහෙම තමයි හැම ජීවිතයක්ම. ඔයගොල්ලෝ එන දවසේ ඔයගොල්ලන්ගේ ජීවිතවල අඩිය තිබ්බට පස්සේ ජීවිතයක් කියන එකේ ගැටලු නැති ජීවිත බලාපොරොත්තු වෙන්න එපා. බිඳ වැටීම්, කඩා වැටීම්, දුක් සෝසුසු ඒවත් එක තමයි ජීවිතේ යන්න තියෙන්නේ. නේද? අපි ඒව විඳලා ගන්න ඕන. ඒ විඳලා ගන්න හොඳ හයිය හිතක් තියෙන්න ඕන. තාර්කික දැනුමක් තියෙන්න ඕනේ. තාර්කික හිතක් තියෙන්න ඕනේ. ඒකත් එක තරක කරලා හිතට කලමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ශවිෂක්තිමත් හිතක් තියෙන කෙනාට පොදේ. හොඳ හිතක් පාලනය කරන්න පුළුවන් කෙනාට පොදේ. එයාට පොදේ ජීවිතේ ඕන දෙයක් ඕන බාධාවක් මැඩගෙන තමන්ගේ ජයග්‍රහණ වෙනුම් යන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතලත් එහෙම හයිය හිතක් හදාගන්න. එමුණොත් අපිට මොන ප්‍රශ්නයක් ආවත් අපි පොදේ අපේ ජයග්‍රහණ වෙනුවෙන් අපේ හෙට දවස් වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු වෙච්ච යම් බලාපොරොත්තුවක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. වැඩ කරන්න පුළුවන් අපිට. එහෙනම් අපි පාඩමට යමු. අපි පටන් ගත්ත පුතේ ප්‍රයෝජනනේ සලකුවා වගේ. ඒක ලිංගික ප්‍රයෝජන අවසන් කරා. අලිංගික ප්‍රයෝජන අවසන් කරා. ලිංගික ප්‍රයෝජන පටන් ගන්න තියෙනවා. ලිංගික ප්‍රයෝජනේ පුතේ පළවෙනි කොටස තමයි ශාක ලිංගික ප්‍රයෝජනනේ. ශාක ලිංග අපි කො ලිංග ප්‍රජනනය කියලා කියන්නේ ප්‍රජනක ව්‍යුහ මගින් ජන්මානු නිපදවල ජන්මානු සංසේචනයේ නවජීවී પરම්පරාවක් බිහිවීමේ ක්‍රමවේදය තමයි පුතේ මොකක් කියලා කිව්වද ප්‍රජනනය කියලා කිව්වේ. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ ශාක වල කොහරි ප්‍රජනක ඉන්ද්‍රියන් තියනවද? පුරුෂ ප්‍රජනක පද්ධති, ස්ත්‍රී ප්‍රජනක පද්ධති, එහෙම පුතේ ප්‍රජනක පද්ධති තියනවද? අපි දැකලා නැහැ නේ එහෙම ඒවා තියනවා. මලක ශාකයක අපි දැකලා නැහැ නේ එහෙම නිකම් පුරුෂ ප්‍රජනක පද්ධතියක් එහෙම තියනවා. තියනවා. පුරුෂ ප්‍රජනක පද්ධතියක් තියනවා. පුතේ ශාකයක ලිංගික ප්‍රජනනය සිද්ධ කරන්නේ පුෂ්පමගින්. පුෂ්පමගින් තමයි ශාකයක ලිංගික ප්‍රජනනය සිද්ධ කරන්නේ. ශාකයක් ලිංගිකත්වයෙන් තමන්ගේ නවජීවීන් පවත්වා ගන්න, බිහි කරන්න, පුෂ්පය උපයෝගී කරගන්න. ඔන්න ඒ පුෂ්පේ තියෙනවා පුතේ පුරුෂ ලිංගික ප්‍රජනන පද්ධතියක්, ස්ත්‍රී ලිංගික ප්‍රජනන පද්ධතියක් කියලා කොටස් දෙකක් තියෙනවා. බලමු කොහොමද වෙන්නේ කියලා. මෙහෙමයි වෙන්නේ. හරි. ඔය දෙන්නේ පුෂ්පයක්. පොඩි බලමු කොටස් ටික. පොඩි බන්දල වල නම් කරලා තියෙනවා. යටින් නම් උඩට නම් කරමු. අපි වදමලක් අරගෙන වදමල යටින්ම අල්ල ගන්නවා. අල්ල ගන්න කරට කියනවා නටුව හේවත් රුන්තේ කියලා. මොකද ඒ කියන්නේ? නටුව හේවත් රුන්තේ. නටුවෙන් උඩරන චුට්ටක් උඩරනකොට පුතේ චුට්ටක් ඉදිමුණු ස්වභාවයක් කියන එකක් තියෙනවා. ඒක තමයි ග්‍රාහකය කියලා. එන මෙතන කියලා ග්‍රාහකය කියලා. මෙන්න මේ ග්‍රාහකය අවසන් වෙද්දී ෂූටි කොළපාට පත්‍ර ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ. අන්න ඒවට කියනවා මේවට කියනවා පුතේ මොනක් කියලාද? ඒවට කියනවා මණිපත්‍ර කියලා.
මණිපත්‍ර කියන්නේ. ගෘන්තයෙන් නටුවෙන් අල්ලගත්තා. ග්‍රාහකයෙක් තිබ්බා. ඊට පස්සේ අපරා කවුද පුතේ? මණිපත්‍ර. පුතේ මණිපත්‍ර වලින් මොනවද කරන්නේ? මණිපත්‍ර වලින් කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. මතකද මම සරල ක්‍රමයක් කියනකෝ. මණි කියන්නේ සල්ලි. එහෙමනේ. මණි කියන්නේ මොනවද? මණි කියන්නේ සල්ලි. අපි හරි පොඩි දරුවෝනේ. ෂූටි ළමයිනේ අපි. අපිට සල්ලි දෙන්නේ කවුද? අම්මයි තාත්තයි. මණි කියන්නේ සල්ලි දෙන්නේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි මොකද කරන්නේ පුතේ? අම්මයි තාත්තයි කරන්නේ දරුවෝ පොඩි කාලේ පුංචි කාලේ දරුවෝ පුතේ ආරක්ෂා කරනවා. අම්මයි තාත්තා ඉඳගෙන දරුවා මැද තියාගෙන දරුවෝ ටික පුතේ මොනා කරනවද? ආරක්ෂා කරනවා. බාහිර සමාජයෙන් කරදරයක් නොවි, බාහිර සමාජයෙන් වදයක් පීඩාවක් නොවි, බාහිර සමාජයේ තියෙන ඝට්ටනයන්ට අවු නොවි, ප්‍රතිරෝධයන්ට උලඟ වගේ ප්‍රතිරෝධයන්ට අවු නොවි අපේ අම්මයි තාත්තා අපිව ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන් යනකොට කාලයක් යනකොට ළමයි අම්මලා ගාව හිටපු චූටි පැටවු ටික පුතේ ඔයගොල්ලෝ වගේ උස්මාත් වෙන්න ගන්නවා. අනේ උස්මාත් වෙද්දී අම්මයි තාත්තයි පුතේ ඒ දරුවන්ට සමාජෙට එන්න ඉඩ දීලා හිමින් මොනවා වෙන්න ගන්නවද? ඒ දරුවන්ට ඉඩ දෙමින් අම්මලා තාත්තලා ඈත් වෙනවා. ඈත් වෙලා දරුවා තරුණියට ඇවිල්ලා සමාජයත් එක්ක මොහ වෙන්න පුළුවන් තරමට ආවට පස්සේ අම්මයි තාත්තයි ඒ දරුවන්ට ඉඩ දීලා පුතේ පල්ලෙහාටලා බලන් ඉන්නවා. ඊට පස්සේ දරුවෝ පරිණත වෙලා දරුවෝගේ දරුවෝ හදන්න යන කාලෙට අම්මගේ තාත්තගේ තවදුරටත් පුතේ අවශ්‍යතාවයක් නැහැයි කියලා හිතිලා මේ දරුවන්ට තවදුරටත් අම්මගේ තාත්තගේ අවශ්‍යතාවයක් නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා අම්මයි තාත්තගේ කාර්යභාරය අවසන්ය කියලා හිතලා අම්මයි තාත්තයි පුතේ වැටලා යනවා. හැබැයි සමහරක් වෙලාවට තවදුරටත් ඒ දරුවන්ගේ දරුවන්ට පෝෂණය ඕනේ, ආරක්ෂාව ඕනේ කියලා ඒ හැදිච්ච දරුවෝ පුරව ආවරණය කරගෙන ඒ අම්මයි තාත්තයි තවදුරටත් දුක් විඳිනවා. ආන්නේ වගේ වැඩක් තමයි පොදේ මෙන්න මේ මණිපත්‍රත් කරන්නේ. එහෙනම් මොනවාද මණි කියන්නේ? සල්ලි දුන්නේ අම්මයි තාත්තයි මොකද කරේ පුතේ? ලපටි කාලේ අපිව පෝෂණය කරමින් අපිව ආරක්ෂා කරා. ආන්නේ වැඩේම පොදේ මණිපත්‍රත් කරනවා. පුෂ්පය ලපටි කාලේ පුෂ්පය ආරක්ෂා කරමින් මොනා කරනවද? කොළ පාට හින්දා ප්‍රභාසංශ්ලේෂණය කරනවා. එහෙනම් අපේ මණිපත්‍ර කාර්යභාරය ඔතන මෙහෙම මතක තියාගන්න. හරිද? ආමත ගුණෝතෙන් පුතේ බැරි වෙලාවක් මොකද්ද කියලා මණි කියන්නේ සල්ලි දෙන්නේ අම්මයි තාත්තයි මොකද කරන්නේ කියලා මතක තියාගත්තා නම් වැඩේ හරියි. පුතේ මෙන්න මේ පුෂ්පයෙන් ගෙඩි හැදෙන කාලෙට බොහොමයක් ශාකවල පුතේ මණිපත්‍ර හැරිලා යනවා. හරියට පුතේ තමන්ගේ දරුවෝ කසාද බැඳලා තමන්ගේ දරුවන්ගේ දරුවෝ හදන කාලෙට අම්මයි තාත්තයි වියපත් වෙලා මොනවා වෙන්න යනවද? ඒගොල්ලෝ මේ ලෝකේ හැරදාලා යනවා වගේ වැඩක් කියන්නේ. ඒකෙන්ද මෙන්න මේ පුෂ්පයට කලගුණ සැලකිය යුතු නම් මණිපත්‍රයට සැලකිය යුත්තේ වැටලා යන්න කලින් කල්පනා කරන්න ඕනේ. මාව ආරක්ෂා කරා මාව පෝෂණය කරා අපිට කාලේ. අනේ ඒගොල්ලෝ හැරිලා යන්න කලින් මම ඒගොල්ලන්ට යමක් කළ යුතුද? ඒ දේ කරලා අවසන් කළ යුතුයි කියලා. ඒගොල්ලෝ මංගුණයෙන් බොහෝ කැපකිරීම කරා සමාජයත් එක්ක ගැටුණා. වාත ප්‍රතිරෝධයන්ට මුහුණ දුන්නා. මේ ආදී වශයෙන් බොහෝ දුක්ඛන්දරා වින්දා. ඒ විදුම දුක්ඛන්දරා වලට මං ඒගොල්ලන්ට මෙහෙවර කරන්න ඕනි. ඒගොල්ලන්ගේ මුහුණට මම සිනාවක් දෙන්න ඕනි. හදවත පිනවන්න ඕනි. ඒකින්ද ඒගොල්ලෝ වැටලා යන්න කලින් මම මගේ කාර්යභාරයට කරන්න ඕනි කියලා හිතනවා නා. මෙන්න මේ මණිපත්‍ර වැටලා යන්න කලින් වගේ ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව දාලා මෙලොවින් යන්නට කලින් පාඩ සිද්ධ වෙනවා පුතේ. ඒ අම්මගේ තාත්තගේ මුවට හිනාවක් ගේන්න. බොහෝ කාලයක් දුක් විඳ වෙහෙසෙච්ච ඒ අම්මගේ තාත්තගේ හදවත් වලට පුතේ සතුට ප්‍රීතිය ගේනවාට සිද්ධ වෙනවා. හරිද? හරි. ඔන්න පුතේ මණිපත්‍ර
තියෙනවා මණිපත්‍ර වලට පස්සේ පුතේ වටේට තියෙනවා පුතේ විශාල මල් පෙති කියලා අපි කියනවා. මල් පෙති වල පුතේ නමක් කියනවා දලපත්‍ර කියලා. මොනවා කියලාද කියන්නේ? දලපත්‍ර කියලා. පුතේ තව ලස්සන නමක් කියනවා. ඒ කියන්නේ මුකුටය කියලා. මුකුටය. මොකද පුතේ මුකුටේ කාර්යභාරය? මුකුටේ කියන්නේ මොකද පුතේ? මුකුළු කරනවා. කාටද පුතේ? කාටද මුකුළු කරන්නේ? මේ මල් ලස්සනයි නෙන්නකො මං ගාව. මේ බලන්නකො මගේ හැඩ. මෙන්න මේ ගොල්ලෝ බඹරුන්ට මොනා කරනවද පුතේ? මුකුළු කරනවා. ඒකින්ද අපි නමක් කියලා නමක් කළද මුකුටේ කියලා. බොරු කියන්නේ නැහැ. ඒකින්දම නෙවෙයි. මතක තියාගන්න සරල ක්‍රමයක්. මම වෙනකොට මුකුළු කරනවා කාටද? බඹරුන්ට. බඹරු යද්දිලානේ මේ මගේ ලස්සන එන්නකො මං ගාවට. බඹරුනි මොනා කරනවද? පිස්සු හැල්ලද අපිට දාලා මේකට එනවා. එහෙනම් පුතේ දලපත්‍රයේ කාර්යභාරය මොකද? බඹරුන්ට මුකුළු කරනවා. ලියන්න එපා පේපර් එකේ බඹරුන් මුකුළු කරනවා කියලා. මොනා කරනවද? බඹරුන් ආකර්ෂණය කරනවා. ඇයි බඹරු ආකර්ෂණය කරොතින් විතරයි මෙයාගෙන් මොන හදන්න පුළුවන්ද? බීජ හදන්න පුළුවන් වෙන්නේ. හරිද? දානුදුරු පුරාන් බිහි කරන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද මොනා කරනවද? බඹරුන්ට මුකුළු කරනවා. එහෙනම් දලපත්‍රවල එහෙමත් නැත්නම් මුකුටේ කාර්යභාරය තමයි ක්‍රමෙන් ආකර්ෂණය කිරීම. ඊළඟට ඒකට පස්සේ මුදේ වැරලාතක් මේ මුකුට ටික කඩලා දැම්මෝ දෙන්නේ එහෙම. ඊට පස්සේ තියනවා පුතේ මෙන්න මේම කොටසක්. මෙන්න මෙයාට කියනවා සූත්‍රිකාව. සුදු පාට ගෙන්දක් තියෙන එක. ඒක කෙලවර තියනවා පුතේ කහ පාට වගේ කොටසක්. ඒකට කියනවා පුතේ පරාග දානිය. මෙන්න මේ දෙක එකතු කොට කියනවා පුතේ රේණු කියලා. රේණු මෙන්න මේ රේණු තමයි පුතේ පුෂ්පයක පුමංගය. මොකද පුතේ පුමංගය කියන්නේ? පුමංගය කියලා කියන්නේ පුරුෂ කොටස. පුරුෂ පුමංගය පුරුෂ පුරුෂ පුමංගය කියන්නේ නම් මොකක්ද? පුෂ්පයක පුරුෂ කොටස. කොටස් දෙකකින් සමන්විතයි. පරාගදානිය දරාගෙන ඉන්න සූත්‍රිකාවල. මෙන්න පරාගදානිය ගත්තොත් මගේ පුතේ මේ පරාගදානිය ලොකු කරලා ගත්තොත් දලස ගහනක් විදියට මෙන්න මෙහෙමයි. පරාග දානයක් කරන් මං කැපෝ දෙන්න පුතේ. මේ පරාග දානිය ඇතුලේ තියෙනවා පුතේ පරාග කෝෂ. පරාග කෝෂ. මෙන්න පරාග කෝෂ. මෙන්න පරාග කෝෂ ඇතුලේ පුතේ පරාග තියෙනවා. පරාග පුංජන්මාන. පරාග කියන්නේ පුංජන්මාන. මේක ඇතුලේ තමයි පරාගය තියෙන්නේ. මේ පරාග දානිය පුතේ මෝරලා පිපුරුවට පස්සේ මේ පරාග දානේ පරාග මතු වෙනවා. එන්නේ පරාග උලගේ ගිහිල්ලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආගෙන උලගේ ගිහිල්ලා ඕ නැත්නම් සත්තු මගින්කෝ මොකක් හරි ව්‍යාප්ත ක්‍රමයකින් පරාග ව්‍යාප්ත ක්‍රමයකින් පුතේ යනවා. මෙන්න මේක තමයි පරාගයේ කොටස. හරි. එහෙනම් මොකද්ද පුතේ මෙන්න මේ පරාග දානියක එමත් නැත්නම් කුමංගේ කාර්යභාර රේණුක කාර්යභාරය මොකද්ද? පුංජන්මානෝ. මෙන්න මේ පරාග කියලා කියන්නේ මොනවද? පුංජන්මානෝ. නිපද ගන්නවා. හරිද? ඊළඟට ගත්තාම මෙන්න මෙහෙම කොටස් ටිකක් තියෙනවා.
මෙයක් බලන්න. මෙන්න මේ මැදින් නාලයක් කරනවා ඔයගොල්ලෝ පේන මේ මැද නාලයක් කරනවා. වෙන මැද නාලයක් යනවා. අන්නේ මැද නාලෙට කියනවා කීලය. කීලය. කීලේ පස්සේ තියෙනවා අපිට මෙන්න මේ ඩිම්බ දරාගෙන ඉන්න ඩිම්බ කෝෂය. මෙන්න මේ තුනට පොදුවේ කියනවා ජායාංගය. ජායාංගය. මොකද ජායාංගය කියලා කියන්නේ පුෂ්පයක ස්ත්‍රී කොටස. පුෂ්පයක ස්ත්‍රී කොටසට කියලා ආපුදේ. පුෂ්පයක ස්ත්‍රී කොටසට කියලා ආපුදේ. මොකක්ද? ජායාංගය කියලා. ජායාංගය මගින් මේ ඩිම්බ කොෂ මගින් මොකද කරන්නේ? සංසේචනය කරනවා. ඒ වගේම පුතේ ඩිම්බ නිපදවනවා. මතදන් ජායා ජන්මානු නිපදවනවා. මේ තියෙන්නේ අනේ ඩිම්බ. ඩිම්බ. ජායාගේ කොටස් තවුවාම ඩිම්බ කියලා කියන්නේ නෑ. ඩිම්බ කෝෂෙට ඩිම්බ තියෙනවා. ජායාගේ කොටස් තමයි කලංකය කියලා ඩිම්බ කෝෂය. එහෙනම් අපේ අවසාන වශයෙන් මණිපත්‍රයේ කාර්යභාරය තමයි ප්‍රභා සංශ්ලේෂණය කිරීම සහ පුෂ්ප ලපටිකාරය ආරක්ෂා කිරීම. ඊළඟට දලපත්‍රය මත මුකුටේ කාර්යභාරය තමයි පරාගන සඳහා අවශ්‍ය වන කෘමීන් ආකර්ෂණය කර ගැනීම. ඊළඟට රේණු වල කාර්යභාරය තමයි පුංජන්මාන ඉපදවීම. ඊළඟට කොටස් තුනයි ජායාංගයේ කලංකයේ කීලේ ඩිම්බ කෝෂය. ඒ කාර්යභාරය තමයි පුතේ ඩිම්බ ඉපදවීම. එමත් නැත්නම් ජායා ජන්මාන ඉපදවීම. දාගන්න. ඔයගොල්ලෝ උත්තරේ දෙන්න නේද? පර්ණත ශාක්‍යයක ලිංගික ප්‍රජනක ව්‍යුහ නිපදවන ජන්මාණු සංසේචනයෙන් බීජ සෑදී. එම බීජ මගින් නව ශාක බිහි කර ගැනීම සිදු වේ. ශාක්‍යයක ලිංගික ව්‍යුහය පුෂ්ප වේ. ලිංගික ව්‍යුහය මොකද්ද? පුෂ්ප වේ. හරිද? යට ඉරා ගන්න. පුෂ්පේ කොටස් නම් කරගන්න. රූප සනාන තියෙනවා නම් කරලා නැහැ. කොටස් ටික නම් කරගන්න. මේ දාපු අලුත් කොටස් ටික දාගන්න. ඊපස් තියෙනවා ලිංගිකත්වයෙන් පුෂ්ප වර්ග කිරීම. පුෂ්ප වර්ග කරන ක්‍රම කිහිපයක් තියෙනවා. මේ ලිංගිකත්වයෙන් පුෂ්ප වර්ග කරන්න පුළුවන්. ත්‍රි සමහර පුෂ්ප වර්ග තියෙනවා පුතේ. ඒ පුෂ්පේ මේ විදිහට ජායාංගයේ කුමංගයේ දෙකම නැහැ. ඒ ස්ත්‍රී කොටසයි පුරුෂ කොටසයි දෙකම නැහැ. සමාන පුෂ්පවල පුතේ තියෙන්නේ එක්ක ජායාංගය විතරයි. ඒක කියලා ජායාංගී පුෂ්ප කියලා. සමහර ඒවා තියෙන්නේ කුමංගය විතරයි. ඒක දිහා කුමංගී පුෂ්ප කියලා. සමහර පුෂ්පවල දෙකම එක සැරේ තියෙනවා. ඒ කියනවා එක ලිංගයක් විතරක් තියෙන පුෂ්ප වලට කියනවා ඒක ලිංගික පුෂ්ප කියලා. වචන දිහා බලන්නකෝ. ඒක ලිංගික පුෂ්ප. එක ලිංගයයි තියෙන්නේ පුෂ්පේ. ඒකෙන්ද කෝ ඒක ලිංගික පුෂ්ප. ඒක ලිංගික පුෂ්ප වල පිරිණි කොටස විතරක් තියෙනවා කියනවා කුමංගී පුෂ්ප කියලා. ජායාංගයේ විතරක් තිබ්බොත් කියනවා ජායාංගී පුෂ්ප කියලා. ඒ වගේම ඔය දෙකම තිබ්බොත් කියනවා දෙකයි කියන්නේ ද්විලිංගික පුෂ්ප. ලිංග දෙකම තියෙන පුෂ්ප ද්විලිංගික පුෂ්ප. ටියුට් එකේ තියෙනවා ලිංගිකත්වයන් පුෂ්ප වර්ග කරනවා ඒක ලිංගික පුෂ්ප. පුන්නා ජායායන කොටස් දෙකෙන් එක් කොටසක් පමණක් ඇති පුෂ්ප ඒක ලිංගික පුෂ්ප ලෙස හැඳින්වේ. උදාහරණ දීලා තියෙනවා කුමංගී පුෂ්ප. පුන් කොටසේවත් කුමංගයේ සහිත පුෂ්ප. උදාහරණ තමයි වට්ටක් වල බොරුමල්.
වට්ටක් වල බොරු මල් කියන්නේ පුතේ. ඒගොල්ලන්ගේ ගෙඩිය දෙන්නේ නැහැ. පුෂ්පේ දියා. හැබැයි පුෂ්පෙන් ගෙඩිය ගන්න බෑ. අන්න ඒක පුතේ පිරිමි මල කියලා අපි කියනවා. අතට වට්ටක් වල බොරු මල් කියලා අපි කියනවා. ඒ බොරු මල් කියන්නේ බොරු කරන්නේ. මල තිබ්බට ගෙඩිය දෙන්නේ නැහැ. ඒකෙන් තමයි ගැමියෝ කියනවා බොරු මල් කියලා වඩ. ඔන්න පුතේ අපි පැපල් ගහක් ගත්තාම ඒ පැපල් ගහේ පුතේ මේ මල් හදනවා. ගෙඩිය දෙන්නේ නැහැ. අහලා බැලුවොත් කාගේ ඇයි මේකේ මේ මල් හැදෙන්නේ ගෙඩිය දෙන්නේ නැහැ මේකේ. එතකොට ඒගොල්ලෝ කියනවා ඕක මේ පිරිමි ගහක්. ඕක මේ මල් ගහ. ගස් ලැබු මල් ගහ. ඇයි පුතේ? එයාගෙන් කරන්නේ පිරිමි කාර්යභාරය. ඒ කියන්නේ මොනවාද? පරාග පුඤ්ජන්මාන නිපදවනවා. ඒක සංසේචන වෙලා අලුතෙන් ගෙඩිය දෙන්න නම් අර ගැහණු ගහ තියෙන්නත් ඕනේ. ගැහණු මල් තියෙන්නත් ඕනේ. හරිද? එක ලිංගයක් විතරක් දරනවා. ඒක ලිංග පුෂ්ප පිරිමි කොටස විතරයි නම් දරන්නේ. ඒවට කියනවා කුමංගී පුෂ්ප කියලා. උදාහරණ දෙන වට්ටක් වල බොරුමල්, බඩ ඉරිඟු වල අග්‍රයේ පුෂ්ප මංජරියේ බිමන මල්. අග ඒවා කරන්න දෙන්නේ නැහැ. අනික ජායාංගී පුෂ්ප. ජායා කොටස ඒවා ජායාංගයේ සහිත පුෂ්ප. වට්ටක් වල ගෙඩියන මල්, බඩ ඉරිඟු වල කරල්ලට ගන්න මල්. හරි. ඊළඟට ද්විලිංග පුෂ්ප. පුන්නා ජායාන කොටස් දෙකම ඇති පුෂ්ප ද්විලිංග පුෂ්ප ලෙස දෙන්නේ. උදාහරණ දෙනවා වද ගල් මිනිස් පතර වරුංග. හරි. ඒ වගේම මෙන්න පුෂ්ප වල පිහිටීම අනුව මේ කියනවා පුෂ්ප වල පිහිටීම අනුව ශාකත් වර්ග කරනවා. ශාක වර්ග දෙකයි. එකක් තමයි පුතේ ඒකගෘහී ශාක, අනික තමයි ද්විගෘහී ශාක කියලා කියන්නේ. ඒකගෘහී ශාක කියලා කියන්නේ ඒකගෘහී එක ගෙයි වසනවා නම් කවුද? ස්වාමියයි භාර්යයයි දෙන්නම. ඒ කියන්නේ මොකද්ද? එක ගෙයි ගැහණු සහ පිරිමි කියන දෙන්නම ඉන්නවා. ඒකට කියන ඒකගෘහී ශාක කියලා. හරිද? ඒ කියන්නේ පුමංගයයි ජායාංගයයි කියන දෙකම එකම ශාකයේ තියෙනවා. ඒකලිංගික පුෂ්ප වෙන්න පුළුවන්. පුෂ්පේ ඒකලිංගික වෙන්න පුළුවන්. පුෂ්පේ තියෙන එකලිංගයක් වෙන්න පුළුවන්. හැබැයි ඔය පුමංගී ශාක මල සහ ජායාංගී මල කියන ගැහැණු මල සහ පිරිමි මල කියන දෙකම එකම ශාකයේ තියෙනවා. එකම ගෙයි ඉන්න හින්දා එකම ශාකයේ ඉන්න හින්දා කියනවා ඒකගෘහී ශාක කියලා. හරිනේ? බලන්න තියෙනවා පුමංගී පුෂ්පය ජායාංගී පුෂ්පයන පුෂ්ප දෙවර්ගයම එකම ශාකේ හටගන්නේ නම් එම ශාක ඒකගෘහී ශාක සැනින්නේ. කවුද? වට්ටක්ක, බඩ ඉරිඟු, පොල් කරවිල. ඔයාලා දන්නා පොල් ශාකේ හැම මේ ගෑනු මලයි පිරිමි මලයි වෙන වෙනම තියෙනවා. හැබැයි එකම ශාකේ දෙකම තියෙනවා. අවුලක් නැහැ ඒකෙන්. හරි. එක ගාක් තිබන් ගෙඩියද? ද්විගෘහී ශාක කියන්නේ. ද්විගෘහී ගෙවල් දෙකේ ඉන්නේ. ඒ කියන්නේ එක ගාක පිරිමි ශාකේ පිරිමි මල අනිත් ශාකේ ගෑනු මල. ඊට ගෙඩිය දෙන්න ඔය ගස් දෙකම ළඟ තියෙන්න ඕනි කොහෙර ළඟ පාතක. ඒකෙන් මේ වෙන වෙනම පුෂ්ප දරන පුමංගී පුෂ්ප එක ගාක එක ජායාංගී පුෂ්ප එක ගාක තියෙනම් අන්නේ ශාක වලට කියන අපේ මොන ශාක කියලාද? ද්විගෘහී ශාක කියලා. මම ඩියුට් එකේ තියෙනවා ද්විගෘහී ශාක පුමංගී පුෂ්පය ජායාංගී පුෂ්පය යන පුෂ්ප දෙවර්ගය වෙන වෙනම ශාක දෙකක හටගන්නේ නම් එම ශාක ද්විගෘහී ශාක සැදින්නේ. මම කෝගේ පැපොල් සහ වෙලිස්නේරියා පැපොල් වල මම කිව්වා මේ පිරිමි ගහ එහෙම නැත්නම් මල් ගහ කියලා එකක් තියෙනවා. තව ගෙඩිය දෙන ගස් වෙනම තියෙනවා. ගස් දෙකම එකලම තියෙන්න ඕනේ. මට දැන් ළඟ පාදක තියෙන්න ඕනේ. නැත්නම් ගෙඩිය දෙන්නේ නැහැ. හරි. ඊළඟට මාතෘකාව දිනනවා ඩියුට් එකේ පරාගනේ. කතා කරන්න තියෙන්නේ පරාගනේ. මොකද පරාගනේ කියලා කියන්නේ? පරාගණය කියන්නේ මෙන්න මෙහෙම එක. මේ වචන දිහා බලන්නකෝ. ඔබ පුතේ පාඩම් කරන්න අර ලේසි. කටපාඩම් කරන්න ඕනේ නැහැ ඔබ. පරාගණය. මේ පුතේ මේව ලියන්න පුළුවන් නේ. පරාගණය කියන්නේ මේව ලියමු. පර ධන ආගමන. දැන් සිංහල වල නිකන් එහෙමනේ පාවිච්චි කරන්නේ. පර ධන ආගමන පරාගණය. හරි. සිංහල පන්තිය කරන්නේ.
පරදන ආගමනය කියන්නේ මොකද්ද පුතේ? මෙතන පර කියලා කියන්නේ අපි පර කියලා කියන්නේ පුතේ වෙන එකක් කියන එකනේ. අපි කියන්නේ පළපරය. පළපරේ මොකද? වෙන කෙනෙක්ට කියන යන්න කියලා. ඒක නෙමෙයි මෙතන අපි මේක මේ මතක තියාගන්න අපි මේ කතා කරමු. සිංහල ඉගෙන ගන්න නෙවෙයි කරන්නේ. සිංහල ඉගෙන ගන්න බෑ. හරි. පරාගමනය කියන්නේ පරාගමන. පර කියලා විතර කියන්නේ පුතේ පරමාත්මය. පරාග. අපි මේ පර කියලා ගන්නේ පරාග. පරාග එනවලු ආගමනය කියන්නේ එනවා. පිටක ඉඳන් එනවා. විජේරක්වල අక్కడ ආගමනය වුණා. එන පිටක ඉඳන් එනවා. හරිද? පරාග එනවා. මොකද කොහේ තියෙන පරාග දෙන්නේ? පුෂ්පයක තියෙන පරාග එනවා කියන්නේ කොහෙටද? එන්නේ කොහාටද? පුෂ්පයක තියෙන පරාග මගේ පුතේ එම ශාකයේම හෝ වෙනත් ශාකයක හෝ එම විශේෂයේම ශාකය මොකක් වුණත් අදාළ නැහැ. එයාගේ විශේෂයේම එයාගේ වර්ගයේම පුෂ්පයක කලංකෙ මත ඇවිල්ලා තැම්පත් වෙනවට කියනවා. පරාග ඇවිල්ලා තැම්පත් වුණා පරාගණය වුණා කියලා. මොකද පරාගණය කියලා කියන්නේ නේද? ඒ කියන්නේ සිංහල සරල සිංහලෙන් ගෝදි. කොහෙවත් ඉන්න පිරිමියෙක් කෙනෙක් ඇවිල්ලා කාන්තාවක් ගාව නවතිනවා. ඕකට කිව්වා මොකක්ද? ඒකට කිව්වා විවාහය කියලා. පිරිමි කෙනෙක් ඇවිල්ලා ගෑනු කෙනෙක් ගාව නවතිනවා. හැබැයි මොකේද? එකම විශේෂය. يعني මිනිස්සු ගිහිල්ලා මේ වෙන සත්ත්ව පරම්පරාවක් එක මිනිස් පිරිමියෙක් ගිහිල්ලා නැත් සත්ත්ව විශේෂයක කාන්තාවක් ගාව නවතින්නේ නැහනේ. නේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එකම විශේෂය. ඒ කියන්නේ මොකද්ද? යම් පුෂ්පයක පරාග එම විශේෂයේම පුෂ්පයක කාන්තාව ගාව ඒ කියන්නේ කලංකය මත තැම්පත් වෙනවාට කියනවා පුතේ පරාගණය කියලා. මතක තියාගන්න සරල ක්‍රමයක් තමයි පරාගණය කියලා කියන්නේ. මොකද පරාගමනය. පර කියන්නේ පරාග. කල්පනා කරලා කොහෙද තියෙන පරාග? පුෂ්පයක පරාග. ආගමනය කොහෙද? එම විශේෂයේම පුෂ්පයක කලංකයට. එනම් පරාගණය කියන්නේ මොකද? ආයසරයක් නිර්වචනයකදී අපි තනියෙන් හදාගමු. මේක තිබ්බනම් ප්‍රශ්නේ බැරි වෙලාවත් එක්සෑම් එක යවුවොත් පරාගණය කියන්නේ මොකද කියලා ඒගොල්ලෝ උත්තරේ දීලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හරිද? එහෙනම් අපි හදුවා පරාගණය කියන්නේ මොකද්ද? පුෂ්පයක පරාග එම විශේෂයේම පුෂ්පයක කලංකය මත තැම්පත් වීමේ ක්‍රියාවලිය පරාගණ ලෙස හඳුන්වනවා. එමනේ? හරි. ලියන්න පුතේ නම් මෑණන් එනවා පරාගණය කියන්නේ මොකද්ද කියලා. පරාගණය ලියන්න පුෂ්පයක පරාග එම විශේෂයේම පුෂ්පයක එම විශේෂයේම පුෂ්පයක කලංකය මත තැම්පත් වීමේ ක්‍රියාවලිය එම විශේෂයේම පුෂ්පයක කලංකය මත තැම්පත් වීමේ ක්‍රියාවලිය පරාගණය ලෙස හඳුන්වයි. හරි. පරාගණ ආකාර දෙකයි පුතේ. එකක් තමයි ස්වපරාගණය කියලා කියන්නේ. එකක් තමයි ස්වපරාගණය කියලා කියන්නේ. මොකද මේ ස්වපරාගණය කියලා කියන්නේ? ඒක බලමු ස්වපරාගණය කියන්නේ මොකද කියලා. ස්ව කියන්නේ තමන්ගේ. ස්වන් රැකිය තමන්ගේම රැකිය. එහෙනම් ස්ව කියලා කියන්නේ මොකද්ද? තමන්ගේම. ස්ව පරාගණය කියන්නේ මොකද්ද?
පරදනාගමනය. ඒක තමයි පුතේ ස්‍රව තමන්ගේ පරාග තමන්ගේම පුෂ්පේ කලංකේ මත තන්පත් වුණා නම් ඒකට කියනවා පුතේ සපරාගණය කියලා. මොකද පුතේ සපරාගණය කියලා කියන්නේ? තමන්ගේ පුෂ්ප වල තියෙන පරාග තමන්ගේම කලංකය මත තන්පත් වුණා නම් කිව්වා සපරාගණය කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. කියන්නේ මෙන්න මෙහෙම කලංකේ තියෙනවා. මෙන්න පරාග තියෙනවා. මේ මාල. ඔන්න මාල. මේ පුෂ්පයේ මේ පරාග ඒ පුෂ්පේම කලංකේ මත තැන්පත් වෙනවා. කැද්ද සිද්ධියනේ. එයාම වෙලාවෙල තැන්පත් වෙනවා. මේක කියනවා මොකද? ස්වපරාගණය කියලා. අනිත් පරාගණය තමයි පරපරාගණය. අනිත් පරාගණය තමයි කවුද? පරපරාගණය. මොකද මේ පරපරාගණය කියලා කියන්නේ? මේ පර කියලා කියන්නේ මම පර කියලා කියන්නේ වෙනත් කියලා කියන්නේ වෙනත් කෙනෙක් නේ. වෙනත් පුෂ්පයක පරාගණය කියලා කියන්නේ පරදනාගමනය. වෙනත් පුෂ්පයක පරාග. ඒ කියන්නේ පුෂ්පයක පරාග ඒ පුෂ්පේම කලංකේ මත තැන්පත් වෙන්නේ නැහැ. පුෂ්පයක පරාග ඒ ශාකයේ වෙනත් පුෂ්පයක එයාගේම කලංකේ නැතුව ඒ ශාකයේ තියෙන වෙනත් පුෂ්පයක හෝ එම විශේෂයෙන්ම වෙනත් ශාකයක ඇති වෙනත් පුෂ්පයක තැන්පත් වෙනවට කියනවා පුතේ කලංකික තැන්පත් වෙනවට කියනවා පරපරාගණය කියලා. මේ බලන්නකො. බලන්න සිද්ධිය. ඔන්න කලංකය නපරාග. මෙයා ඇවිල්ලා මෙයාමට තැන්පත් වෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එකම විශේෂ වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ පුෂ්පේ පරාග ඇවිල්ලා එම ශාකයේ වෙනත් පුෂ්පයක වෙනත් ශාකයක එම විශේෂ වෙනත් ශාකයක පුෂ්පයක කලංකෙම තැන්පත් වෙනවා. අන්න ඒකට කිව්වා පරපරාගණ වෙනත් පුෂ්පයක පරාග වෙනත් පුෂ්පයක කලංකය මත තැන්පත් වෙනවට කිව්වා පරපරාගණය කියලා. හරිද? අපි අඬගමු නිර්වචන ලියලා. ටියුට් එකේ ඉඳලා තියලා දෙනවා කොටු කරලා. එතන අපි ලියමු නිර්වචනේ. මාතෘකා රතු බෑනේ ලියන ස්වපරාගණය කියන්නේ මොකක්ද කියලා. ස්වපරාගණය කියලා කියන්නේ පුෂ්පයක පරාග එම පුෂ්පේම කලංකයේ මත තැන්පත් වීමේ ක්‍රියාවලිය සමරපෑනේ ස්වපරාගණය ලෙස හඳුන්වයි. ඊළඟට එතන පුතේ ඉඩ තියෙන විදිහට මේක දාගන්න. අනික පරපරාගණය ලියන පරපරාගණය පුෂ්පයක පරාග එම ශාකයේ
පුෂ්පයක හෝ පුෂ්පයක පරාග එම ශාකයේ වෙනත් පුෂ්පයක හෝ එම විශේෂයෙන්ම ඇති වෙනත් ශාකයක පුෂ්පේ කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලිය පරපරාගන ලෙස හඳුන්වයි සාමාන්‍ය පෑන. පුතේ ඔන්නේ පරාගන දෙකෙන් ඔය කරන පරාගන දෙකෙන් පුතේ තමන්ගේම පරාග තමන්ගේම කලංකය මත තැන්පත් වුණොත් ප්‍රභේදන හැදෙන්නේ නෑ පුතේ. ඒ කියන්නේ මේ පුෂ්පයට සර්ව සමායතන හැදෙන්නේ මොනවද එහෙම. ස්වභාව ධර්මයේ ඕනෙ පුතේ වෙනස් ජීවීන් ලෝකෙට බිහි කරා. පරිසරයට තාවදින අනුවර්තන ජීවීන් බිහි කරා. ඒකින්ද ශාක පුතේ නිරන්තරයෙන් නැඹුරු වෙනවා. ස්වපරාගන වලක්වල පරපරාගනය කරා. ඔන්න පරපරාගන යට වලට යටින් ලියන්න පරපරාගන යටින් ලියන්න පරපරාගනය මගේ නව ප්‍රභේදන ඇති කරයි. दागन में रुपसदान परपरागने का पुदे एकहिंद शाक निरंतरेण पुदे अनुवर्तन दक्कण स्वपरागने वलक्कण परपरागने सिद्ध करा एगोळगे नव विशेष प्रभेदन आदाग ओनी हिंद स्वपरागने वलक्कण एगोळ कमदी पुदे परपरागने सिद्ध करवा बरी वेलात स्वपरागने सिद्ध वरदी परपरागने वेन अवस्थाव නැති වෙනින්දා पुष्प पुदे विविध अनुवर्तन दक्कण ए मनाद की बैक वोलिन तुले एकलिंगी पुष्प धर्म पुष्पे තියෙන එක ලිංගය නම් මොකද ස්වපරාගණය වෙන්නේ නැහැ. අනික තමයි අපිට ස්වවන්දතාවය ඇති කරනවා. ස්වවන්දතාවය. දුක ස්වවන්දතාවය කියන්නේ. බැරි වෙලාවක් තමන්ගේ පරාගණ තමන්ගේ පුෂ්පේ කලංකෙම තැම්පත් වුණොත් අන්න ඒ තැම්පත් වුණා පරාගණයක් සිද්ධ වෙන්නේ නැහැ. සංසේචනයක් වෙන්නේ නැහැ. වඳයි. පරාග ගෙල්ලා පිරිමි ජන්මාන ගෙල්ලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මත තැම්පත් වෙනවා. හැබැයි බීජ නිපදවන්නේ නැහැ. වඳයි. සෝවන්දතාවය. අනික තමයි පුතේ අසම පරිණතිය. අසම පරිණතිය. මොකද අසම පරිණතිය කියලා කියන්නේ? අසම පරිණතිය කියලා කියන්නේ පුතේ මෙන්න මේ පරාග පරිණත වෙනකොට කලංකේ පරිණත නැහැ. කියන්නේ පුන් කොටස පරිණත කරලා ජායාංගේ පරිණත නැහැ. ඒක දෙක තැම්පත් වල වැඩක් නැහැ පරාග. පරිණත පරාග තැම්පත් වල වැඩක් නැහැ. එහෙමත් නැත්නම් ජායාංග කොටස පරිණත කරනකොට පුන් කොටස පරිණත නැහැ. ඒ කියන්නේ අසම්පර්ණති දක්වන ස්වපරාගණය වෙන්නේ නැහැ. අනිත් තමයි පුතේ යෝග බාධකතාවය. යෝග බාධකතාවය.
අනිකට මම බාහිරාවර්තයේ රේරු දැරීම. ඔන්න ඒ ලක්ෂණ දරලා ස්වපරාගණය වලක්වල පරපරාගණය සිද්ධ වෙන්නේ නැඹුරුතාවයක් දක්වනවා. ඒකෙන් නව ප්‍රභේද හදාගන්න පුළුවන් වෙනවා. ඊට ඒගොල්ලන් දීලා තියෙනවා පරපරාගණය සිද්ධ වෙන ශාක දක්වන අනුවර්තන. ඒකලිංගික පුෂ්පාට ගැනීම. එදින ජායාංගික පුෂ්ප කුමංගික පුෂ්ප ලෙස පුෂ්ප වෙන වෙන පාට ගැනීම. උදාහරණ පොල් බඩේ. අනික සෝවන්තතාවය. පුෂ්පයක පරාගන පුෂ්පයම කලංකේ මත තැන්පත් වෙන පළහට නොගැනීම. ධාර වැල්දඩ. නික යෝග බාධකතාවය. පුෂ්පයක රේණුවා කලංකේ එකිනෙකට දුරස්ස පිටී. ඒ කියන්නේ මේගොල්ලෝ දුරස් නම් ගහලා තැන්පත් වෙන ක්‍රමයක් නෑ දුර වැඩි. යෝග බාධකතාවය කියලා කියනවා. නිර්මාණසාවකි. මිනිමල්සාවකි. අනිත් බාහිරාවර්ත රේණු දැරීම. ඒ කියන්නේ පුතේ කලංකයේ සිදුව ඇති විට රේණු නැවී පිටනවා. ඒමත් නැත්නම් රේණු සිදුව ඇති විට කලංක නැවිලා තියෙනවා. කියන්නේ මෙයා ගැලින් තියනකොට මෙයා මෙහෙම නැමිලා තියෙන්නේ. ඒතර ඉල දැම්පත් වෙන්න බෑ. මෙයා ගැලින් තිබ්බොත් මෙයා මෙහෙම නැමිලා තියෙන්නේ. ඒතරම් දැම්පත් වෙන්න. ඒකට කියනවා මේ මක්‍රද යෝග වාදයට ආවේ. බාහිරට දෙන්නේ. අනික අසෝවර්ණක. කුමංගයට පෙර ජාලංගයට පෙර කුමංගේ පරණති වීම. ඒගොල්ලෝ කියනවා ප්‍රපුන් පරණතිය කියලා. එහෙමයි කියනවා ප්‍රපුන් පරණතිය. කුමංගයට පෙර ජාලංගේ පරණති වීම. ඒක කියනවා ප්‍රජාවේ පරණතිය කියලා. බඩේ ඉරිඟු ප්‍රයිඩෙක්ස්. ඒක තමයි උදාහරණ. හරි. ඊළඟ මාතෘකාව පරාගන කාරක. අපේ ඩියුට් එකේ තියෙන පරාගන කාරක. පරාගන කාරක තුනයි. ඊට අමතරව අපිට තව පරාගන කාරකයක් තියෙනවා. ඒක තමයි කෘත්‍රිම පරාගන කාරක කියලා කියන්නේ. කෘත්‍රිම පරාගන කාරකය කියලා කියන්නේ උදේ මිනිස්සු විල පරාගනය කරනවා. උදාහරණයක් තුඹ කරවිල ආල දෙනවා ඒගොල්ලෝ. ඔය තුඹ කරවිල උදේ පාන්දර 4ට විතර ගිහිල්ලා ඒ තුඹ කරවිල වල එකින් එක බලපිට අත ගන්නවා. ඒ කලංක අත ගන්නවා. ඒ අත ගන්නකොට යාගේ අතේ එක පුෂ්පයකට පරාග ගෑවෙනවා. ආයෙත් පුෂ්පතාව පුෂ්පයක අත ගන්නකොට අතේ ගෑවෙන පරාගය ඒ පුෂ්පයේ කලංකම තැම්පත් වෙනවා. ඒ ඇන්තෝරියම්. ඇන්තෝරියම් මෞතරක් අම්මලාගේ ප්‍රියතම මල් වර්ග ඇන්තෝරියම්. ඇන්තෝරියම් වල මෙන්න මේව දණ්ඩක් තියෙනවා. දණ්ඩ වල මෙන්න මේව ගැට ගැට අරගෙන හදනවා. බීජ කෝෂ. මෙන්න මේක අත ගාලා තවත් එක අත ගාවුවොත් ඉන්නේ. ඇත්තටම මේක අත ගන්නකොට පොඩි සෙවල ගතියක් තියෙනවා. අනිත් තවත් එක අත ගාවුවොත් එහෙම ඒක වෙන පුදේ පරාගණය තමයි. මිනිස්සු කරන ඉඳ කියනවා කෘත්‍රිම පරාගණය කියලා. ඩියුට් එකේ දෙනවා ඊට අමතරව කෘත්‍රිම පරාගණය සිද්ධ වෙනවලු. උදාහරණ වැල්ඩොඩම් ඇන්තෝරියම්. ඊට අමතරව මම ගෝත් කුඹ කරවිල ගන්න පුළුවන්. ඩියුට් එකේ ඊළඟ කොටස සංසේචනය. පරාගයක් ගිහිල්ලා කලංකයක් ප්‍රත්‍යන්පත් වුණාම ওই විදිහට සංසේචනය වෙනවා. මෙමය සංසේචනය. ඉතින් පරාගය ගත්තාම මෙන්න මේ වගේ. පරාගය ක්‍රොප් කරලා ගත්තොත් මෙන්න මේ වගේ. ඕන මෙන්න මේක කියනවා පරාග නාලය කියලා කියනවා.
පුංජන්මාන තියෙනවා. මෙන්න පරාගේ ගෙල්ලා පුතේ තැම්පත් කරනවා කලංකේ මත. ඒ කලංකේ තියෙනවා කීලයක් තියෙනවා. පරාගේ ගෙල්ලා මෙන්න මේක තැම්පත් වෙනවා. ඒක තැම්පත් වුණාට පස්සේ මෙන්න මේ කලංකය මත තියෙන අපේ සීනි ද්‍රාවණය සුක්‍රෝස් ගතිය මදු ගතිය එන්නේ සුක්‍රෝස් ඉන්න මෙන්න මේ පරාග නාලය ප්‍රවාහණය වෙන්න ගන්නවා. පරාගය ප්‍රවාහණය වෙලා මෙන්න මේ පරාග නාලය උදේ මෙන්න මේ පරාග නාලය දික් වෙනවා. දික් කළා ඩිම්බ කෝෂය යනවා. ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන ඩිම්බ වෙනකම් මෙහා යනවා. ඩිම්බ වෙනකම් එනවා. පරාගනාල එහෙම දික් කළා මෙන්න ඩිම්බ වෙනකම් එනවා. මම ඇදලා බලුවා ඉන්නේ එහෙම. බලවශයෙන් මෙන්න මෙහෙම. මේ දින අංගකෝෂ ගානමෙඩිම්බි මේ දින ඩිම්බාවරණ ඩිම්බේ ආවරණය කරපු ඩිම්බාවරණ මෙහා ඩිම්බි මෙන්න මේ පරාග නාලයේදී මෙන්න මේ වර්ධනය වෙලා මෙන්න මේ ඩිම්බේ ගාවට එනවා. මෙන්න පරාග නාලය අවිල්ලා පරාග නාලයේ දිගේ පුතේ මෙන්න පුංජන්මානව ගමන් ගන්නවා. පුංජන්මාන ඇවිල්ලා මේ පුංජන්මාන පරාග නාලයේ දිගේ පුංජන්මානවයි මෙන්න මේ ජායාජන්මානවයි දෙක එකට එකතු වෙලා සංසේචනය වෙනවා. සංසේචනය වෙලා ඒක තමයි බීජයක් බවට පත් වෙන්නේ. හරිද? ඔය ඩියුටේ ඔන්න කතාව කරා මෙන්න මෙහෙම. බලන්න. පරාග කලංකය මත තැන්පත් වූ පසු ඒ කියන්නේ පරාගය වුණාට පස්සේ කලංකය මත සීඩාවන නිසා උත්තේජන වෙවි පරාග ප්‍රවාහණය ආරම්භ වෙනවා. යන මෙන්න මේ පරාග නාලය කීලයේ දිගේ වර්ධනය වෙනවා. පරාග ප්‍රවාහණයේදී පරාග නාලය කීලයේ ඔස්සේ වර්ධනය වී ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බ වෙත ළඟා වෙනවා. ඔන්න පුතේ පරාග නාලය ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බ වෙත ගාව. පරාග තුල ඇති පුංජන්මානුව මෙන්න මේ පුංජන්මානුව ඩිම්බ කෝෂයේ තුලදී ඩිම්බ සමග සංසේචනය වීමෙන් යුක්තාණුවක් සෑදෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි කියන්නේ සංසේචනය වෙනවා කියලා. පුංජන්මානුව ජායාජන්මානුවක් එක්ක එකතු වෙනවට තමයි කියන්නේ සංසේචනය කියලා. මානව ලෝකයේදී ශුක්‍රාණුවක් ඩිම්බයක් එක්ක එකතු වෙනවට තමයි කියන්නේ සංසේචනය කියලා. ඒ වගේ ශාකයක පුෂ්පේ පරාග ඩිම්බයත් එක්ක සංසේචන වුණාට පස්සේ කියනවා මේ ඩිම්බයත් එක්ක එකතු වෙනවට කියලා සංසේචන වෙනවා කියලා. කියලා මේ සමස්ත ක්‍රියාවේ සංසේචන ලෙස හඳුන්වනවා. මෙලෙස සංසේචනය වීමෙන් සෑදෙන යුක්තාණුව පසුව කලලයක් බවට පත් වෙනවා. කලලෙන් තමයි පුතේ බීජය වර්ධනය කරන්නේ. ඕකෙදී මෙන්න මෙයා ඩිම්බ කෝෂය कोशावरणय बिंब कोशावरणय मैंने मैं बिंब कोशे में එතකොට මෙන්න මෙයා ඩිම්බාවරණය මෙයා ඩිම්බයි මෙයා සංසේචනය වෙලා පුතේ
කලලයක් වෙලා කලලේ ඉඳලා වර්ධනයකට ඕකෙන් හැදෙන ඵලයක්. පුෂ්පය සංසේචනය වුණාට පස්සේ පුෂ්පය විකිරණය කවුරු බවටද ඵලයක් බවට. මේ කියන්නේ ඵලය. මෙන්න මේ ඵලයේ වටේට තියෙන ආවරණය කරපු පොට්ටක්. ඒ වගේම ඇතුලේ තියෙනවා පොතේ අඹ ගෙඩියක් නම් ගත්තේ අඹ ඇටයක්. අඹ ඇට වටේට තියෙන අඹ ඇට ආවරණය කරපු එකක්. අර කොසුවේම තියෙන ඔය කටි උලාවකට ගන්න. අඹ ඇටේ තියෙන මේක බැලුවට පස්සේ සුදු පාට පියල් දෙකක් වෙන. ඒක තමයි අඹ ඇටේ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන්. ඒක තමයි බීජ. මේ ගත්තොත් මේ තියෙන මාංශය. නම් කරමු බලන්න. අඹ ගෙඩිය කොටස් නම් කරමු. මෙන්න මෙයා පලාවරණය. ඵලය ආවරණය කරපු හින්ද පලාවරණය. මෙයා ඵලය. මෙයා එයාගේ බීජ ආවරණය. මෙයා බීජය. මොකද වෙන්නේ? උනේ මෙන්න මේක. මෙන්න මේ පුෂ්පය සංසේචනය වෙන්න කලින් තිබ්බ ඩිම්බ කෝෂාවරණය. පුදේ පත්තර කවුරු බවටද? පලාවරණය බවට. සංසේචනයෙන් පස්සේ ඩිම්බ කෝෂය පත් වෙනවා ඵලයේ බවට. ඩිම්බාවරණය පත් වෙනවා බීජාවරණය බවට. ඩිම්බේ පත් වෙනවා පුතේ බීජයේ බවට. යටින් දින සංසේචනයෙන් පසු පුෂ්ප දක්වන විපර්යාස අපිට ලියා ගන්න. මේක අඳගෙන ලියා ගන්න. සංසේචිත ඩිම්බේ පත් වෙනවා පුතේ කවුරු බවටද? බීජයේ බවට. බීජයේ බවට. ඩිම්බාවරණය පත් වෙනවා පුතේ බීජාවරණය බවට. ඩිම්බ කෝෂය පත් වෙනවා පුතේ ඵලය බවට. ඩිම්බ කෝෂ බිත්තිය එහෙම නැත්නම් ඩිම්බ කෝෂ වර්ණය පත් වෙනවා පුතේ පලාවරණය බවට. තමයි වෙන්නේ. සංසේචනයට පස්සේ වෙන විපර්යාස තමයි ඕක. ඕකනේ සමහර පුෂ්පවල පුතේ මණිපත්‍ර වැටෙනවා. සමහර ඵලවල ඵලය ආවරණය කරලා මණිපත්‍ර පවතිනවා. අර සමහරක් අය ආවරණය නොකරත් පවතිනවා. උදාහරණයක් peerවල එහෙම පුතේ මණිපත්‍ර වැටෙන්නේ නැහැ කියන. පොල්වල මණිපත්‍ර තියෙනවා වැටෙන්නේ නැහැ. දැන් අඹවල මණිපත්‍ර බැලුවා. ඒවයි නේ. අගේ සමහරක් ඒ වගේ මණිපත්‍ර වැටෙනවා මේක කරන වෙද්දී සංසේචනය පස්සේ සමහරක් අයගේ එහෙම වැටෙන්නේ නැහැ. මේක අදින් දින අපිට මීට අමතරව දලපත්‍ර මණිපත්‍ර ලියලී වැටෙයි. නමුත් ඇතන් ශාකවල මණිපත්‍ර ඵලය තුල ඉතිරි දාන peer වම්බුඩු මැංගුස් වගේ අය. ඊළඟ දින අපිට පාත්‍රකාව පාතනොත් ඵලනේ. පාතනොත් ඵලනේ. මොකද මේ පාතනොත් ඵලනේ කියන්නේ? පාතනොත් ඵලනේ කියන්නේ පාතනොත් ඵලනේ කියන්නේ උදේ සරලව කියන්න පුළුවන් මතක තියාගන්න කියන්නේ නේ. පාතනොත් ඵලනේ පාත්තලා පහට ගන්න. උඩින් පාත්තලා පහට ගන්න. උඩින් පාත්තලා පහට ගන්නවා කියලා කියන්නේ මොකද්ද පුතේ? මේ විදිය සංසේචනයක් වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ. සංසේචනයක් වෙන්නේ නැතුව නිකම්ම පළහට ගන්න. දෙයිය දුන්නු පළ. සංසේචනය වෙලා නැහැ. ලෝකෙට දැනෙන විදිහට සංසේචනය වෙලා නැහැ යා. හැබැයි ඵලේ තියෙනවා. අපි කියන පාත්තලා පළහට ගත්තා කියලා. ඒකින්ද කියනවා පාත්තනවත් ඵලනේ කියලා. මතක තියාගන්න කියන්නේ. එහෙනම් පාත්තනවත් ඵලනේ කිව්ව ගමන් මතක තියාගන්න ක්‍රමය මොකද්ද? උඩින් පාත්තලා පළහට ගත්තා. ඇයි පුතේ එහෙම උනේ? ඒ කියන්නේ මොකක්ද? නිර්වචනය මොකක්ද එනවා? සංසේචනයකින් තොරව. හවුල් වෙලා නැහැ.
සංසේචනයකින් තොරව පළහට ගන්නවාට කියනවා පුතේ. මොනවද කියලාද? පාතනෝත්පලනය කියලා. මේක කරන්නේ පුතේ කොහොමද පුතේ දීලා පළහට ගන්න? ඒ වෙන්නේ එයාගේ සක්‍රියතාවය වැඩි වුණාට පස්සේ හෝමෝන සාන්ද්‍රණය වැඩි වුණාට පස්සේ මොනවා වෙන්න ගන්නවද? ඉක්මනින් පළහට ගන්න. ඉබේ පළහට ගන්නවා. ඒ කියන්නේ මේ ඩිම්බ කෝෂයේ මිනිස් විසින් හෝ ශාක්‍ය තුලින් පුතේ හෝමෝන සාන්ද්‍රණය වැඩි වුණොත් මේ ඩිම්බ කෝෂය තුල මොනවා වෙන්න ගන්නවද? ඉබේ පළහට ගන්නවා සංසේචනයකින් තොරව. අන්න ඒකට කියනවා පුතේ පාතනෝත්පලනය කියලා. එහෙනම් නිර්වචනය ලියමු. පාතනෝත්පලනය කියන්නේ ඔය පුතේ පාඨක රෝපණ අනුකූල තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න. රත්වෙන් ලියා ගන්න. සංසේචනයකින් තොරව පළහට ගැනීමේ ක්‍රියාවලිය පාතනෝත්පලනය ලෙස හඳුන්වයි. පාතනෝත්පලනය ලෙස හඳුන්වයි. වරාන්තර ලියන්න පුතේ. මතක යටින් ලියන්න. ඩිම්බ කෝෂයේ හෝමෝන සාන්ද්‍රණය වැඩි වීම. ඩිම්බ කෝෂයේ හෝමෝන සාන්ද්‍රණය වැඩි වීම මීට හේතුවයි. හරිද? මෙන්න මේවා විශේෂත්වයක් තියෙනවා. සංසේචනයක් උනේ නැහැ පුතේ. සංසේචනයක් උනේ නැති හින්දා ඩිම්බ බීජ බවට විකරණය වෙන්නේ නැහැ. ඒකෙන් එවන් ගෙඩිවල පුතේ එවන් පළවල ඵලයේ පිටපාට බීජ ඇත්තේ නැහැ. උදාහරණ බීජ නැති ගෙඩි මොනවාද පුතේ? දොඩම් ගෙඩි තියෙනවා සමහරක් ඒවා දොඩම් විශේෂ මිදි විශේෂ තියෙනවා. ඒව පුතේ බීජ හට ගන්නෙ නැහැ. ගෙඩිය තිබ්බාට ඒ පාතනෝත්පලනය සිද්ධ වෙලා. හරිද? ඔය දෙනවා පුතේ. මීරාම sorry. ආයෙත් ලියන්න ප්‍රශ්න එක කියලා නැහැ. උදාහරණ ලියන්න. හරි ලියන්න. මෙවන් පළවල බීජ රහිතය. උදාහරණ මිදි කමා දොඩම් හරිනේ. පාතනෝත්පලනය වගේම පාතනෝත්භවනය කියන එකකුත් තියෙනවා. පාතනෝත්භවනය සිද්ධ වෙන්නේ පුතේ තෘණ ශාකවල එහෙම. ඒ කියන්නේ සංසේචනයකින් තොරව කලලයක් සහිත බීජ හට ගන්නවා. මෙයාගේ සංසේචනයකින් තොරව පළ හට ගන්නවා. ඒකද කියනවා පාතනෝත්පලනය කියලා. පාතනෝත්භවනය කියන එකකුත් තියෙනවා. ඒක ඔයගොල්ලෝ නැහැ දීලා. පාතනෝත්භවනය කියලා කියන්නේ සංසේචනයකින් තොරව කලල සහිත බීජ හට ගන්නවා. සමහර තුන වගේ ශාක වලින් සිද්ධ වෙනවා. අමතර කොටසක් දෙක කිව්වේ. ඊළඟ උදාහරණය. බීජ හා ඵල ව්‍යාප්තිය. මොකද බීජ හා ඵල ව්‍යාප්තිය කියලා කියන්නේ? ශාකයක බීජ එමත් නැත්නම් ගෙඩි. ගෙඩිය ඇතුලේ බීජ තියෙනවා නැත්නම් බීජ විතරක් කලනවා තියෙනවා. මේ බීජ ඵල ශාකයක හැදිලා වෙනත් තැන් වලට යනකොට කියන අපේ බීජ ඵල ව්‍යාප්ත වුණා කියලා. උදාහරණයක් අපේ ගෙදර තියෙන අපේ අඹ ගහ. ලෝකෙටම එකයි තිබ්බේ. අපේ ගෙදර විතරයි. හරිද? ඔන්න අඹ ගහේ ගෙඩි හැදුනා. උදේ ගෙඩි හැදිලා අවුරුද්දක් කියන්නේ
අපේ ගම වටේ මේ වගේ ගෙඩි ගස් තියෙනවා. ලෝකෙම එකයි තිබ්බේ. ගෙඩි හැදිලා එක සැරේයි. ඊළඟ සැරේ යනකොට හැමතැනම ගෙවල් ගේ වටේම ගෙවල් ගෙඩි තියෙනවා. ගස් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. කොළඹේවත් තියෙනවා. හරිද? හම්බන්තොටත් තියෙනවා. යාපනයේත් තියෙනවා. යම් අපේ ගෙදර විතරයි ඒ අඹ ගාති තිබ්බේ. දැන් මුළු ලංකාවෙම තියෙනවා. තව ටිකක් කල් ගිහිල්ලා පිට රටක් තියෙනවා. අන්න පුතේ මෞෂාකයේ තියෙද්දි මෞෂාකයේ දිච්ච පළහා බීජ මෞෂාකෙන් ඈතට මොනවා වුණාද පුතේ? ඉල ව්‍යාප්ත වුණා. අන්න ඒකට කියනවා පුතේ බීජ හා ඵල ව්‍යාප්ත වුණා කියලා. එහෙනම් බීජ හා ඵල ව්‍යාප්ති කියලා කියන්නේ මොකක්ද? නවෝදසයේ ගෙදර තිබ්බ අඹ ගස් වටේම පැලුණා කියලා මතක තිබ්බනම් හරි. මොකද මෞෂාකේ තියෙන පළහා බීජ මෞෂාකෙන් ඈතට විසිරනවට කියනවා පුතේ. ඈතට වීදිලා යනවට කියනවා පුතේ මාකුණා කියලාද බීජ හා ඵල ව්‍යාප්තුණා කියලා. එහෙනම් ලියන්න පුතේ රතුනක් අරගෙන නිර්වචනය ලියන්න. ශාකයක හටගත් පළහා බීජ ශාකයක හටගත් පළහා බීජ ශාකයක හටගත් පළහා බීජ මෞෂාකෙන් ඈතට විසිරීම මෞෂාකෙන් ඈතට විසිරීම මෞෂාකෙන් ඈතට විසිරීම බීජ හා ඵල ව්‍යාප්තිය ලෙස හඳුන්වනවා. නැත්නම් ව්‍යාප්තිය ලෙස හඳුන්වනවා. හරි. ඇයි පුතේ බීජ හා ඵල ව්‍යාප්ත වෙන්න හේතුව? හේතුව තමයි අපේ ගෙදර තිබ්බ ඔය අඹ ගහේ ගෙඩි හැදලා පුතේ බීජ ටික ඔක්කොම ඔතන ගන්න තියෙන්නේ. ඒ ගහ වටේම නම් බීජ ටික හැදෙන්නේ අලුත් ගස් ටික හැදෙන්නේ. ඒ ප්‍රදේශයේ පුතේ ශාක වලට අවශ්‍ය ආලෝකය පුතේ එක් ශාක වලට මදි වෙනවා. පොළවෙන් ලැබෙන වතුර ටික මදි වෙනවා. පොළවෙන් ලැබෙන පොහොර ටික මදි වෙනවා. මෙන්න මේ විදියට පුතේ තරගය අත්‍යවශ්‍ය සාධක කරේ තරගයක් ඇති වෙන හින්දා අන්නේ තරගයෙන් වැළැක්වෙන්න පුතේ පළහා බීජ ව්‍යාප්ත වෙනවා. අපේ ගෙදර තිබ්බ අඹ ගෙඩියේ අඹ ගහේ ගෙඩියක් තියෙනවා කිලෝමීටරයක් දුරින්. අලුත් ගහ. දැන් පුතේ අපේ ගහ ගෙදර හැදෙන ගේ ගහ යටම හැදෙනවා වගේ තරගයක් තියෙනවද කිලෝමීටරයක් දුරින් ඉන්න ගහට? දැන් තරගයක් නැහැ. තරගයෙන් මිදෙන්න ඕනේ. අනිත් එක අලුත් වාසස්ථාන හොයාගෙන යන්න ඕනේ. අලුත් වාසස්ථාන හොයාගන්න පුළුවන් එතකොට. මේ හැදිච්ච එක පුතේ කොහේ හැදෙනවද? යාපනයේ හැදෙනවා. දැන් නව වාසස්ථාන හොයාගෙන. ඒ විතරක්ද? අපේ පැත්තේ ඔය ශාක්‍යයට රෝග හා පලිබෝධ වැඩි. මරලා ගියොත් ආයි ශාක්‍ය නැති වෙනවා. ඒකද ශාක්‍ය මොනවාද පුතේ? ව්‍යාප්ත කරනවා. මේ හැදුන් නැතුණාට හම්බන්තොට ගිතා හොඳින් හැදෙනවා. අන්න පුතේ රෝග හා පලිබෝධින් ආරක්ෂා වෙනවා. අනිත් එක තමයි පුතේ විවිධත්වයක් ලබා ගන්නවා. සමහරට මෙහි හැදෙන අඹ ජාතිය වෙනත් ප්‍රදේශයක ඇතනම රසයේ පාටේ ක්වොලිටි එකේ පුතේ වෙනසක් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ ව්‍යාප්ත වෙන්න හේතු තමයි ඔන්නවා. ඔයාලගේ නෝට් එකේ දීලා තියෙනවා පළහා බීජ ව්‍යාප්තියේ හේතු අත්‍යවශ්‍ය සාධක සඳහා තරග අඩු කර ගැනීම, නව වාසස්ථාන ලබා ගැනීම, පලිබෝධ බීජෙන් හා රෝගකාරකයන්ගෙන් ආරක්ෂා වීම, විවිධත්වයේ වැඩි වීම සඳහා කියලා. හරිනේ? ඔන්න පළහා බීජ ව්‍යාප්ත වෙන්න පුතේ තියෙන ක්‍රම මොනවාද? ක්‍රම හතරක් තියෙනවා. පරාග ව්‍යාප්ත වෙන්න ක්‍රම තුනයි.
සතුන් මගින් සත්වකාමී, සුලඟ මගින් වාතකාමී, ජලය මගින් ජලකාමී. ඔය විදිහටම පලහා බීජ ව්‍යාප්ත වෙන්නත් ක්‍රම හතරක් තියෙනවා. ජලය මගින්, සතුන් මගින්, ජලය මගින්, වාතය මගින්, ආනික පුදේ ස්ෆෝටනය මගින්. කරල් තිබිලා කරල් පුපුරලා ගිහිල්ලා ඈතට විසිරෙනවා. මොනවාද ශාක? රබර් කුඩළු වගේ ශාක. ඒගොල්ලන් කරල් තියෙනවා. මංචාඩි කරල් තියෙනවා. මදටිය කරල් තියෙනවා. මුං කරල් තියෙනවා. වේලෙනකොට මොකක් වෙනවද? පුපුරලා බීජ ඈතට විසි කරනවා. අන්නේ පුපුරන හින්දා කියනවා පුතේ ස්ෆෝටනය කියලා. එහෙනම් පුතේ පලහා බීජ ව්‍යාප්ත ක්‍රම හතරයි. මොනවාද? සතුන් මගින්, ජලය මගින්, සුළඟ මගින්, ස්ෆෝටනය. ඔය ස්ෆෝටන පුපුරන්න පුතේ තෙතමනය සහ ස්පර්ශය බලපානවා. හරිද? ඔය දිනවා පලහා බීජ ව්‍යාප්ත ක්‍රම සතුන් මගින්, සුළඟ මගින්, ජලය, ස්ෆෝටනය. ඵලයේ පරාවරණය පිපිරි ස්ෆෝටනය දෙන ඵලයේ පරාවරණය පිපිරීමට ලක්වී බීජ ඈතට ව්‍යාප්ත වීම තමයි ස්ෆෝටනය කියලා කියන්නේ. ස්පර්ශය තෙත්වීම සහ වියලි පරිසර තත්ත්වයේ ඒකට බලපාන. උදාහරණ දෙනවා රබර් මදටිය බණ්ඩක්කා. ඔන්න පලහා බීජ ව්‍යාප්ත වෙන ඔය ක්‍රම හතරකට පුතේ ලක්ෂණ තියෙනවා. ඒක ඔයගොල්ලෝ අච්චුපතේ දාලා තියෙනවා. සරල කාරණා ටික. ඒකෙන් පුතේ පලහා බීජ ව්‍යාප්ත වෙන ලක්ෂණ තියෙනවා. පුතේ කතා කරමු. එතනින් එහාට විස්තර ටික.